ආයුබෝවන් කට්ටියට පරිස්සමෙන් ගෙවලටලා ඇති කියලා හිතනවා. අද කතා කරන්න යන්නේ Introduction to Programming එහෙම නැත්නම් Programming Fundamentals කියන මොඩියුල් එකේ ඉතිරි කොටස. එතකොට මම කීවා කලින් දවසේ මේක පරිම මේ වගේ කරන තියරි කොටස් මාසයක් ඇතුලේ ජූනි මාසය ඇතුලේ මේකේ තියරි කොටස් ටික ඉවර කරලා මොකද අතරම ප්‍රෝග්‍රෑමින් කියන්නේ තියරි වුණාට අතරම කිව්වොත් සරලව කිව්වොත් කම්පියුටර් එකක් නැතුව ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න අපිට පුළුවන්කම තිබුණාට එහෙම කියලා අපිට ඒ කොටස අතහැරලා ඉන්න බෑ. මොකද ප්‍රැක්ටිස් එකෙන් තමයි අපි කොහොමද ඒක සඳුනගන්නේ. එතන වෙනම කතන්දරයක් තියෙනවා. තියරි වලින් ප්‍රෝග්‍රෑමින් ටික ඉගෙන ගත්තට පස්සේ එතන ඉස්සරහට තියරි ටික කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා වෙනම කතන්දරයක් තියෙනවා. හරි. එතකොට අපි පළවෙනි දවසේ කතා කරා වැදගත් දේවල් හැටියට ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඇල්ගොරිතම් එකක් හදාගන්න අවශ්‍යතාව මොනවද කියලා කතා කරා. ඊට පස්සේ ඇල්ගොරිතම් එකක් පෙන්වන්න අපි ෆ්ලෝ charts සහ සූඩෝ කෝඩ්ස් අඳිනවා කියලා කතා කරා. ඔය දෙකෙන් ෆ්ලෝ charts පාවිච්චි කරලා මම උදාහරණයකයි පැහැදිලි කරා. හරි. එතකොට මේ ඔක්කොම අපි කරේ අපේ natural language එකෙන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන අපිට සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන්. හරි. එතනින් ඉස්සරහට ගිහින් මම මේ කරපු උදාහරණ දෙකේදී ඔයාලට වැදගත් සංකල්ප දෙකක් අඳුන්වලා දුන්නා. පළවෙනි වැදගත් දේ තමයි අපි ඇල්ගොරිතම් එකක් ලියනකොට variables කියලා જાතියක් අපිට ඕන වෙනවා. අපි කම්පියුටර් එක එක්කනේ පාවිච්චි කරන්නේ. අපි කම්පියුටර් එක එක්ක තමයි වැඩ කරන්නේ. ඒතර කම්පියුටර් එකේ වැඩ කරද්දී අපිට variables කියලා කට්ටියක් ඕන වෙනවා කියලා මම කිව්වා. හරි. එතකොට ඒක කොහොමද මම පැහැදිලි කරේ? මම එදා කරාට වඩා චුට්ටක් වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්න. කම්පියුටර් එකේ මොලේ හදවත කියන්නේ CPU එක නම් ඊට මොලේලා. මෙයා තමයි ඩයල් එක. මෙයා තමයි ඔක්කොම දේවල් ටික කරන්නේ. හරි. Central Processing Unit එක. ඔක ඇතුලේ තව කෙක් කොටස් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. ඒක එච්චරම දැනට වැදගත් නැහැ. අපි හිතමු මෙයාට x කියලා ස්පීඩ් එකකින් වේගයකින් වැඩ කරන්න පුළුවන්. මේ කියන්නේ චූටි දේවල් හරි මේව තේරුම් ගන්න හරියට. x කියලා ස්පීඩ් එකකින් වැඩ කරන්න පුළුවන්. අපේ data අපිට ඕන දේවල් කොහෙද ස්ටෝර් වෙලා තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් තේරෙන හැටියට hard disk එකේ. මේ ඔයාලට programming නෙමෙයි කියලා හිතනකොට ඔයාලට එන programming exam එකේ මේ ඔක්කොම තියෙනවා හරි. hard drive මේකේ තමයි data තියෙන්නේ. අපිට ඕන data අපි කියන්නේ හිතන්න කම්පියුටරේ සින්දුවක් ස්ටෝර් කරලා තියනවා කියලා. ඒ සින්දුව තියෙන්නේ hard drive එකේ save වෙලා. හරි. ඔයාලා හිතන්න මෙයාට වැඩ කරන්න පුළුවන් ස්පීඩ් එක y කියලා. ඒ වගේම ඔයාලා දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. මේ hard drive එක කියන එක කෙනා mechanical. මෙයාගේ ඇතුලේ කැරකෙන කෑලි තියෙනවා. motors තියෙනවා, actuators තියෙනවා, disk තියෙනවා, ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. මෙයා digital කෙනෙක්. හරි. digital කෙනෙක්. ඒ කියන්නේ මෙයාගේ ඇතුලේ සරලව කිව්වොත් non mechanical. මෙයාගේ කැරකෙන හෙලවෙන එහෙ මෙහෙ යන කෑලි මුකුත් නැහැ. දැන් හිතලා බලන්න මේ වගේ කෙනෙකුයි දෙන්නේ කිද්දී මේ දෙන්න එකට වැඩ කරන්න ඕනනේ. මේ දෙන්න එකට වැඩ කරන්න ඕනේ. මේ දෙන්න එකට වැඩ කරනකොට මෙයා වැඩිපුර වේගෙන් වැඩ කරනවද නැත්නම් මෙයා වැඩිපුර වේගෙන් වැඩ කරනවද? ඔයාලට සරලව තේරෙන්න ඕනේ මෙකැනිකල් කැරි නැති කෙනා වැඩිපුර වැඩ කරනවා කියලා. එතකොට අපි ඒක සරල කරොත් x ඒ කියන්නේ CPU එකේ ස්පීඩ් එක ගොඩාක් වැඩි hard drive එකේ ස්පීඩ් එකට වඩා. හරි මම සරල කතන්දරයක්. මෙයාට වඩා අරයා 100,000 ගුණයක් වඩා ෆාස්ට්. එතකොට ඔයාලට මතක නම් කෙමිස්ට්‍රි වල 11 වෙනි පාඩමේ කරා අපි ශීඝ්‍රතා තීරක පියවර කියලා කෙනෙක්. ශීඝ්‍රතා මොකද මන්ද ලියන්නේ ශීඝ්‍රතා තීරක පියවර. ඒකේ මොකද්ද කියන්නේ? මොකක් හරි කීප දෙනෙක් එකතු වෙලා වැඩක් කරනකොට ඒ මුළු වැඩේ ශීඝ්‍රතාවයේ තීරණය වෙන්නේ හෙමින්ම වැඩ කරන එකේ
ශීඝ්‍රතාවය මත. එතකොට මේ දෙන්න කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා වැඩ කරොත් මෙයාගේ ස්පීඩ් එක y මෙයාගේ ස්පීඩ් එක x ගොඩාක් ලොකුයි. හැබැයි x ලොකු වුණා කියලා තේරුමක් නැහැ. අන්තිම ප්‍රතිඵලය එන්නේ මෙයාගේ ස්පීඩ් එකේ. ඒකට ඒක හරියන්නේ නැහනේ. ඒක ප්‍රැක්ටිකලි හරිම අපරාධයක්. ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන රිසෝසස් සම්පත් අපරාධයක් ඒ කරන්නේ. එතකොට ඕකට විසඳුමක් හැටියට කම්පියුටර් සයන්ටිස්ට්ස්ලා අඳුන්වලා දෙනවා මේන් මෙමරි කියලා කෙනෙක්ව. මේන් මෙමරි කියලා කෙනෙක්ව අඳුන්වලා දෙනවා. මෙයාට අපි කියනවා මේන් මෙමරි. ව්‍යවහාරයෙන් කියනවා RAM එක කියලා. random access memory. මම ඒක ගැන චුට්ටක් පස්සේ කියන්නම්. මොකද්ද random access memory කියන්නේ කියලා. එතකොට මේ random access memory එහෙම නැත්නම් main memory එකේ තියෙන්නේ චූටි memory units. memory units. මේ වගේ කැලේ. එතකොට අපි කම්පියුටර් එක ස්ටාර්ට් කරනකොට කම්පියුටර් එකේ තියෙනවා locality කියලා concept එකක්. ඔයාලට ඒක පස්සේ හම්බෙයි. හරි ඒ වෙච්චර ලොකු වැදගත්කමක් නැහැ. කම්පියුටර් එක ස්ටාර්ට් කරද්දි දන්නවා මට මෙන්න මේවා සාමාන්‍යයෙන් hard drive එකෙන් ඕනේ. හිතන්නකෝ ඔයා සාමාන්‍යයෙන් කම්පියුටර් on කරන්නේ සින්දු අහන්න කියලා. කම්පියුටරේ දන්නවා මෙයා සාමාන්‍යයෙන් සින්දු තමයි අහන්නේ කියලා. කම්පියුටරේ කියලා තියෙනවා මේ හරිය තියෙන සින්දු වලට වැඩ කරගෙන යද්දී ඔයාව මට ඕන වෙයි කියලා හිතෙනවා. ඒක හින්දා ඔයා මෙතන ඉඳලා මේන් මෙමරි එකට ඇවිල්ලා ඉන්න කියලා. හරිද? එතකොට hard drive එකේ ස්ටෝර් වෙලා තියෙන වැදගත් දේවල් මොකද වෙන්නේ ඔටෝමැටිකලිවත් නෙමෙයි ක්‍රියාවලියක් තියෙනවා දැනට ඔයාලගේ මට්ටම හිතා ගන්න ඔටෝමැටිකලි කියලා hard drive එකේ තියෙන කට්ටිය ඇවිල්ලා main memory එකේ තැම්පත් වෙනවා හරි අපි බලමු දැන් main memory එකේ speed එක z කියලා හිතමු main memory එකේ speed එක z වලිනුත් මදි z වලටත් වඩා ඒ කියන්නේ මම මෙතනින් y ව මකලා z දැම්මොත් මේ එකක් අයින් වෙයි හැබැයි තාමත් CPU එකේ ස්පීඩ් එක ගොඩාක් වැඩි. හරි. තව මොකද කරන්නේ? දැන් මේක මැද්දෙන් තව එකක් දානවා. ඒකට අපි කියනවා කෑෂ් මෙමරි එක කියලා. මේවා හොඳට තේරුම් ගන්න මේවා තමයි එක්සෑම් එකේ එන්නේ ඔයාලට. හරි. මේවා හොඳට තේරුම් ගන්න ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න හරියට මේවා වැදගත්. මෙයාට අපි කියනවා කෑෂ් මෙමරි කියලා. මේකේ තියෙනවා L1 කෑෂ්, L2 කෑෂ් එක කට්ටිය ඉන්නවා. හරි. ඒතර මේකෙත් ඉන්නවා ඒ වගේ චූටි මෙමරි බ්ලොක්ස්. චූටි මෙමරි බ්ලොක්ස් ඉන්නවා. මෙහෙම. එතකොට කම්පියුටරේ කෑෂ් එකට කියලා තියෙන්නේ මේන් මෙමරි එකේ තියෙන වැදගත් දේවල් ඔයා අරන් තියාගන්න කියලා තියෙන්නේ. කෑෂ් එකට කියලා තියෙන්නේ. එතකොට මේන් මෙමරි එකේ තියෙන වැදගත් දේවල් කෑෂ් එක අරන් තියාගෙන ඉන්නේ. ලෝකැලිටි කියලා මම කිව්වේ. ඒක ඔයාලට පස්සේ ඉගෙන ගන්න පුළුවන් වෙයි. ලෝකැලිටි එකෙන් මේන් මෙමරි එකේ තියෙන දේවල් කෑෂ් මෙමරි එක අරගෙන ඉන්නේ. හරි. මෙයාගේ එක අපි හිතමු A කියලා. ඔන්න දැන් නම් සෑහෙන මට්ටමකින් ආසන්න වෙලා මේකත් නැති වෙලා. හරිද? දැන් ගොඩක් සමානයි. තවත් මදි හැබැයි. හරිද? කම්පියුටර් එකේ තියෙන සම්පත් වේස්ට් වෙන එක නතර වෙන්න විනාශ වෙන එක නතර වෙන්න තවත් මදි. එතකොට ඒකට CPU එකේම කට්ටියක් ඉන්නවා රෙජිස්ටර්ස් කියලා. හරි කියනවා රෙජිස්ටර්ස් කියලා. ඒකේ තියෙන CPU එක ඇතුළෙම. මේකට අපි කියනවා registers. එතකොට registers කරන්නේ කෑෂ් මෙමරි එකේ තියෙන ඒවා එයා අරන් තියාගන්නවා. කෑෂ් මෙමරි එකේ තියෙන ඒවා registers වලින් අරගෙන තියාගන්නවා. එතකොට CPU එක කෙලින්ම ගනුදෙනු කරන්නේ මෙන්න මේ registers එක විතරයි. මේ registers ආසන්න වශයෙන් CPU එකේ ස්පීඩ් එකටම සමාන ස්පීඩ් එකකින් වැඩ කරනවා. එතකොට ඔය විදිහට තමයි කම්පියුටර් එකේ මෙමරි මතකය data store වෙන්නේ. අපි මේකට කියනවා sequentially එහෙම නැත්නම් මේක කියනවා pyramid structure එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ data storage එක pyramid එකක් හැටියට තමයි කරන්නේ. pyramid එකක් වගේ. මෙහෙම තියෙන්නේ. ඔය විදිහට තියෙනවා. කියන්නේ මේ යටම ඉන්නවා hard disk එක.
ඊට පස්සේ main memory, ඊට පස්සේ cache, ඊට පස්සේ registers, ඊට පස්සේ තමයි CPU එක. ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේකේ මේ හරියේදී ප්‍රමාණය ලොකුයි. ඔයාලා අහලා තියෙන්නේ 5 TB. ඒ වගේ කට්ටිය ඉන්නවා. main memory එකට යනකොට ගොඩක් වෙලාවට GB වලින් යන්නේ. gigabytes වලින්. මේ කියන්නේ terabytes වලින්, cache එක megabytes, registers බොහෝ විට kilobytes. එතන වලට තේරෙන්න ඕනේ මේ පැත්තේ ඉඳලා අර පැත්තට යනකොට මෙයාලගේ දාලා තියන්න පුළුවන් amount එක අඩු වෙනවා. ඇයි ඉතින් අපිට හදන්න පුළුවන් මේකේ ලොකු එකක්. මේකේ hard එකක් 1 TB hard එකකුයි 1 TB main memory එකකුයි ගත්තොත් මේක රුපියල් 20යි නම් මේක රුපියල් 300ක් විතර යනවා. ඔය වගේ ලොකු cost එකක වෙනසක් එනවා. ඒක හින්දා තමයි මේ විදිහට අනුපිළිවෙලකට කම්පියුටර් එකේ memory එක හදලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් program එකක් වැඩ කරනකොට ගොඩක් වෙලාවට main memory එකත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඔයාලගේ මට්ටමේ දැනට සරලව හිතා ගන්න මේ අනිත් කට්ටිය කවුරුත් නැහැ. අපි main memory එකත් එක්ක තමයි වැඩ කරන්නේ. හරි. ඕක මූලිකවම ඔලුවට දාගන්න. මේවා ලියලා තියාගන්න ඕනේ නැහැ. ඔයාලට කොහොමද කැම්පස් එකට ගියාම මේ වගේ printed notes හම්බෙයි. ඉතින් මේවා හිමීට තේරුම් ගන්න මොකද්ද මේ පිරමිඩ් එකක් හැටියට ස්ටෝර් කරලා තියනවා කියලා කියන්නේ. ඇයි එහෙම කරලා තියෙන්නේ? එහෙම කරලා තියෙන්නේ CPU එකේ ස්පීඩ් එකට සමාන ස්පීඩ් එකකින් hard එකට වැඩ කරන්නවත් main memory එකට වැඩ කරන්නවත් අමාරු හින්දා. එතකොට ඒක පිළිවෙලකට හදලා තිබ්බාම හරි ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. ඒක එක. එතකොට ඇයි hard එකක් ඕනේ? hard එකක් ඕනේ වෙන්න හේතුව අර කීව ස්පීඩ් මෙමරිස් වලට ලොකු ස්ටෝරේජ් එකක් තියාගෙන ඉන්න අමාරුයි. එයාලගේ වියදම වැඩි හින්දා. හරි. ඔන්න ඔය කතන්දර ටිකක් තියෙනවා. එතකොට ඔය variables කියලා කියන්නේ අපි program එක CPU එකේ run කරන්නේ. හරි. අපි උදාහරණයක් කරමු. හිතන්න ඉලක්කමක් දෙනවා. input එක හැටියට මම දෙනවා ඉලක්කම. ඉලක්කම් දෙකක් දෙනවා. අපි මේක කරන්න ඕනේ මේ දෙන්නව එකතු කරලා 10න් ගුණ කරලා උත්තරේ අවුට්පුට් කරන්න. මොකද කරන්න ඕනේ? ඉලක්කම් දෙකක් දෙනවා. ඒ දෙන්නව එකතු කරලා උත්තරේ 10න් ගුණ කරලා අවුට්පුට් කරන්න ඕනේ. ඕක තමයි අපිට කරන්න තියෙන වැඩේ. හරි. මම දැන් උඹට ෆ්ලෝ chart එකක් අඳින්න යන්න. බලමු. ඔයාලට පුළුවන් නම් තනියම කරගෙන යන්න තනියම. ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? ක්‍රියාවලිය අපේ වැඩේ පටන් ගන්න. එතන ඒකට start. හරි. ඔයාලා මේවා O level වලට IT කරලා තියෙනවා නම් දන්නවා. හැබැයි එහෙම කියලා අතහැරලා යන්න එපා. හිමින් මේවා තේරුම් ගන්න try කරන්න. මොකද මේවා හරියට තේරුම් අරන් තියෙන එක වැදගත් වෙනවා ඔයාලට එක්සෑම් එකේදී හරි උත්තරයක් ලියන්න. ස්ටාර්ට්. හරි. එතකොට අපිට ඕන මොනවද? ඉන්පුට්ස් දෙකක් ගන්න ඕනනේ. ඉන්පුට්ස් දෙකක් ගන්න පුළුවන් කෙලින්ම. හැබැයි ඒක අරගත්තට පස්සේ අපි කොහේ හරි ස්ටෝර් කරගන්න ඕනනේ, මතක තබා ගන්න ඕනනේ. ඒව data ටික ස්ටෝර් කරගන්න. එහෙම තැනක් අපිට නැහැනේ. ඒකින්ද මම තැනක් හදා ගන්නවා x කියලා main memory එකේ. හරි කොහේ හරි අපිට access කරන්න පුළුවන් memory එකක x කියලා තැනක් හදා ගන්නවා. මම මෙයාට නමක් දෙනවා x. තව නමක් දෙනවා මම මෙයාට තව කෑල්ලක් අරගෙන මේවා නිකන් ගබඩා කියලා හිතා ගන්නකො. මේවා ගබඩා. මේ දෙන්නම ගබඩා දෙකක්. මේ ගබඩාවේ නම x, මේ ගබඩාවේ නම y. මම x කියන ගබඩාවත් හිස් කරනවා. y කියන ගබඩාවත් හිස් කරනවා. පළවෙනි අනේ. ඒතර මේක process එකක්නේ. process එකක් හින්දා අපි මේක දාන්නේ ඍජු කෝණාශ්‍රයක් ඇතුළට. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ user ගෙන් inputs ටික ගන්න ඕන. user ගෙන් inputs ටික ඉල්ලගන්න. ඒතර input එකක් හින්දා අර සමාන්තර ආශ්‍ර හැඩය තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. x කියන එකට පළවෙනි input එක අරගෙන ඒක x ඇතුළට දාන්න. ඕක තමයි කියන්නේ. ඒතර මේකේ ඉන්නේ පළවෙනි input එක. මේ සමාන කිරීමේ තේරුම මොකද්ද? පළවෙනි input එක අරගෙන x කියන ගබඩාවට ඒක දාන්න. input to දෙවනි input එක අරගෙන ඒක y කියන ගබඩාවට දාන්න. ඔක තමයි කිව්වේ. හරි.
තමයි සරලව කියේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ දෙන්නව අපි එකතු කරන්න ඕනේ. ඒක කොහොමද අපි ලියන්නේ? x ගබඩාවේ තියෙන කෙනාව ගන්න y ගබඩාවේ තියෙන කෙනාව ගන්න ඒ දෙන්නව එකතු කරන්න. ඒ දෙන්නව එකතු කරන්න. හරි. මේක අපි කොහෙද දාගන්නේ? ඒක මට තව තැනක් ගන්නත් පුළුවන්. ඕනනම් මට x වලම නවත්ත ගන්නත් පුළුවන්. මම ඒක එහෙම කරනවා. මට ලේසි කියලා. මම මොකද කරන්නේ? x ගබඩාවේ තිබිච්ච කෙනාව ගත්තා, y ගබඩාවේ තිබිච්ච කෙනාව ගත්තා. ඒ දෙන්න එකතු කරා. එකතු කරලා ආපහු x ගබඩාවටම දැම්මා. ඊළඟට මොකද කරන්න ඕන? දැන් x වල ඉන්නේ කවුද? x වල ඉන්නේ i 1යි i 2යි එකතු. දැන් මොකද කරන්න ඕන? ඒක අපි 10න් ගුණ කරන්න ඕනේ. හරි. දැන් ඒ ඉන්නේ කවුද? අපිට ගන්න ඕනේ මෙයාවනේ. එයාව ඉන්නේ x ගේ. දැන් x ඇතුලේ ඉන්න කෙනාව අරගෙන එයාව 10න් ගුණ කරන්න ඕනේ. එයාව 10න් ගුණ කරන්න ඕනේ. කියන්නේ මේ දෙන්නව 10න් ගුණ කරන්න ඕනේ. ගුණ කරලා අපි කොහාට හරි දා ගන්න ඕනනේ. මම ඒක ආයෙත් x උඩට අම y උඩට දාන්න. ඒක දානවා y උඩට. දානවා y උඩට. මෙතන ඉන්නේ කවුද? මෙතන ඉන්නේ මේක මම හිතා ගන්නම්කෝ m කියලා. 10 වරක් m තමයි මෙතන දැන් ඉන්නේ y වල. හරි. ඔය ක්‍රියාවලි processes. ඒකින්ද ඍජු කෝණාශ්‍රයක් තමයි දාන්නේ. අපිට අන්තිමට උත්තරේ මොකක්ද ඕනේ? ගුණ කරලා ආපු අන්තිම උත්තරේනේ. ඒක කවුද? y. ඉතින් අපි අන්තිමට කියනවා print කියලා. print y කියලා කියනවා. හරි. ඉතින් කරන්න කලින් මම කීවා C වගේ programming languages වල අපි පාවිච්චි කරපු data දාපු තැන් ටික මකලා දාන්න ඕනේ කියලා. එතකොට ඒකට අපි කරන්න ඕනේ x කියන කෙනාවත් ආපහු හිස් කරන්න ඕනේ, y කියන කෙනාවත් ආපහු හිස් කරන්න ඕනේ. ඒවා processes. දැන් අපිට වැඩේ ඉවර කරන්න පුළුවන්. end. හරි. ඔන්න කතාව. මම සරල කතන්දරයක් කීවේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්න කියන්නේ ඔයාලට තේරෙන්න නැති තරම් දෙයක් කීවෙත් නැති තරම්. හරි. ඔහොම මූලිකම දේවල් මම මේ කියන්නේ හිමින්. හරි. මම හිතනවා ඔයාලට ওই කතන්දරේ variables memory එකේ allocate කරනවා කියන එක සහ මේ සමාන කිරීමේ තේරුම ඔයාලා තේරුම් ගන්න නැති කියලා. ඔය සමාන ලකුණේ තේරුම් ගන්න නැති කියලා මම හිතනවා. හරි. මම කියවන්න තව මේකේ pseudo codes කියලා જાතියකුත් තියෙනවා කියලා. pseudo codes ටික අපි එක දවසක ඔක්කොම කියන්නේ අපි කරන උදාහරණ ඔක්කොටම pseudo codes ටික එක දවසක අඳිමු. මම theory ටික පැහැදිලි කරන්න flow charts පාවිච්චි කරනවා. මොකද ඒක හොඳට අපිට ඇඟට දැනෙන හින්දා. හරි. හරි. විනාඩි 5ක් කරන් ඔක් කම්ප්ලීට් කරලා ඇඳලා ඉවර කරගන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ටක් ගාලා ඒක ඇඳ ගන්න. මම white board එක මැකුවා. ඔයාලට එහෙම තමයි හරි කැම්පස් එකේදී මේ ඉස්කෝලේ හරි A level සර් ගාවදී හරි එහෙම තරම් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඔයාලට මේ white board එකේ තියෙන එක ලියා ගන්නවත් වෙලාවක් ලෙක්චර් දෙන්නේ නැහැ. එයාලා උගන්නගෙන යනවා. මම කියන්නේ මම ලෙක්චර් කෙනෙක් කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. ඔයාලට මේ උගන්නන එක තේරුම් ගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අවශ්‍යතාවය. ඒකින්ද හරියට තේරුම් ගන්න ඕන දේවල් විතරක් කෙටියෙන් කොලේක ලියා ගන්න. හරි. දැන් ඊළඟට එනවා මම කැලලකට control structures කියලා. control structures main අපිට තියෙනවා වර්ග තුනක්. main වර්ග දෙකක් තියෙනවා. main වර්ග දෙකක් තියෙනවා. එකක අපි මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕනේ දෙන්නෙක් ඉන්නවා. ඔය විදිහට තමයි අපි control structures කියන ඒවා එන්නේ. හරි. control structure එක කියන්නේ මොකක්ද? දැන් හිතලා බලන්න නම් ඉලවල්ලිලා මේ වෙනකන් අපි කරපු හැම example එකෙම අපි example 3ක් කරානේ. ඒ කරපු හැම example එකෙම
එකපාරයි තිබ්බේ. ඒ වැඩේ වෙන්න එකපාරයි තිබ්බේ. දැන් හිතන්න අපිට ඔය ඇල්ගොරිතම් එකේදී අපේ ක්‍රියාවලියේදී ඕන වෙනවා අවශ්‍ය වෙනවා තීරණයක් ගන්න. උදාහරණයක් මේක ලියා ගන්න. user inputs a number. මම මේ කියන එක ලියලා ඔයාලා හදන්න. user inputs a number. We have to output whether it is an odd number or an even number. use අපිට දෙනවලු ඉලක්කම. හරිද? use අපිට ඉලක්කමක් දෙනවලු. මේක ඇතුලේ කවුරු හරි ඉන්නවා. දන්නේ නැහැ. 2 වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් කැමති කෙනෙක්. හරි. integer එකක් කියලා අපි හිතමු. integer එකක් කියන්නේ කෙලිම ඉලක්කමක් නේ. අපි මේක කරන්න ඕනේ මොකද්ද? මෙයා evenද? even කියන්නේ මොකද්ද? ඉරට්ටේනේ. odd කියලා print කරන්න. odd කියන්නේ ඔත්තේ. මේක කොහොමද අපි කරන්නේ? හිතලා බලන්න. මෙහෙම නෙන්න ඕනේ ඉස්සෙල්ලාම අපි පටන් ගන්න. ස්ටාර්ට් එකෙන් පටන් ගන්න. පටන් අරගෙන අපිට මේ දෙන ඉලක්කම දාගන්න තැනක් ඕනනේ. මම ඒක හිතෙන් හදා ගන්නවා x කියලා. x කියන තැනට මගේ ඉන්පුට් එකම x කියන තැනම ඉස්සෙල්ලාම බිංදුව කරගන්න. process එකක් හින්දා. බිංදුව කරගත්තා. ඊට පස්සේ ඉන්පුට් එකක් ගන්නවා. ඉන්පුට් එක මම ගිහින් දානවා ඔය x කියන තැනට. x කියන තැනට මම ඉන්පුට් එක ගිහින් දානවා. දැන් මම මොකද කරන්න ඕනේ? මේ ඉලක්කම දෙකෙන් බෙදන්න ඕනේ. මේ ඉලක්කම දෙකෙන් බෙදන්න ඕනේ. x කියන කෙනාව දෙකෙන් බෙදන්න. x දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදපුවාම ඉතුරු නැත්තම් ඒක ඉගෙන ගන්නකො. මෙන්න මේ ලකුණෙන් කියන්නේ මෙතන තියෙන ඉලක්කම මෙතන තියෙන ඉලක්කමෙන් බෙදලා ඉතිරිය දෙන්න කියලා. උදාහරණයක් 5% 3 කියලා තිබ්බොත් ප්‍රෝග්‍රෑමින් වල ඒකේ තේරුම 5 කියන ඉලක්කම 3ෙන් බෙදන්න 3ෙන් බෙදුවම උත්තරේ 1යි ඉතුරු 2යිනේ. මේකේ අවසාන උත්තරේ එන්නේ 2. මේ ලකුණ මතක තියාගන්න. හරි. අපිට ඉතුරු ගන්න නෑදගත්. මම මෙයාව දෙකෙන් බෙදලා ඉතිරිය ගන්නවා. දෙකෙන් බෙදලා ඉතිරිය ගන්නවා. දෙකෙන් බෙදලා ඉතිරිය ගන්නවා. දෙකෙන් බෙදලා ගන්න ඉතිරිය බිංදුවට සමාන වෙනවද කියලා අපි බලනවා. හොඳට අහගන්න. බිංදුවට සමාන වෙනවද කියලා අපි අහනවා. දැන් ඔයාලා ටක් ගාලා එන්න ඕනේ ඔළුවට දෙයක්. මේ ලීව් එක හරියද? මේ ලීව් මොකද්ද මම x දෙකෙන් බෙදලා ඉතිරිය ගන්න. ඒක හරි. ඒක අපිට චෙක් කරන්න ඕනේ බිංදුවට සමානද කියලානේ. මේකෙන් අපිට සමානයි කියලා බලන්න පුළුවන්. බෑ. ඒකෙන් සමානද කියලා බලන්න බෑ. ප්‍රෝග්‍රෑමින් වල සමානයි කියලා බලන්නේ මෙන්න මේ ලකුණේ. සමාන කිරීම දෙකකින් තමයි අපි ලකුණු කරන්නේ. සමාන වෙන්න ඕනේ බිංදුවට. හරි. මේක මෙහෙම වුණොත් බිංදුවට සමාන වුණොත් මොකද උත්තරේ? even නැති වුණොත් odd. මං කියන්නේ තේරෙනවනේ. ඒතකොට මෙතන අපි තීරණයක් ගන්නවා. එක්ක even වෙනවා නැත්නම් odd වෙනවා. එක්ක even වෙනවා නැත්නම් odd වෙනවා. අපි ඒකට කියනවා if structure එකක් කියලා. අපි එන පාර තැන් දෙකකට බෙදෙනවා. තැන් දෙකකට බෙදෙනවා. මොකේටද එක්ක එකකට නැත්නම් අනිකට කියලා. ඒතර අපි ඒවට කියනවා control structures වලින් එක වර්ගයක් if command එකක් කියලා. if ඒක අපි අඳින්න ඔය විදිහට diamond head එකක් ඇතුලේ. එතකොට මේකේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. උත්තරේ yes වෙන්න පුළුවන්. වගේම no වෙන්නත් පුළුවන්. if වෙන්නත් yes වෙන්නත් පුළුවන්. no වෙන්නත් පුළුවන්. yes වුණොත් අපි print කරනවා even කියලා. no වුණොත් අපි print කරනවා odd කියලා. හරි. ඊට පස්සේ අපි අන්තිමට මොකද කරන්න ඕනේ? මොනවා වුණත්
බිඳුව කරලා අපේ වැඩේ ඉවර කරනවා end කියලා. මේ කොටස ඇත්තටම මම ඔයාලට එදත් කිව්වා මේකට අපි කියන්නේ garbage cleaning කියලා. ඒක අපි normal පාවිච්චි කරන Python වගේ programs වල ඇත්තටම ඕන වෙන්නේ නැහැ කියලාත් කිව්වා. හරි. දැන් මම තව චූටි දෙයක් උගන්වන්න යන්නේ. තව චූටි දෙයක් උගන්වන්න හොඳට අහගන්න. වැඩේ වෙලා ඉවරයි. අපි if කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තා. if කියන්නේ මෙන්න මේ කතාවට. මේකට අපි කියනවා if structure එකක් කියලා. if structure එක. එක පාරයි ආවේ if එකෙන් මොකද කරේ? ඒ පාර තැන් දෙකකට කැඩුවා. තැන් දෙකකට කැඩුවා. හරි? මේක තමයි කරේ. හරි. මම හිතනවා ඒ ටික ඔතන නිකන් පැහැදිලි ඇති කියලා. මම පොඩි දෙයක් කියනවා. මම අර කෙලවරේ දුන්නනේ කමාන්ඩ් එකක්. print even කියලා. print even කියලා දුන්නා. මට කියන්න මේක මොකක් වෙයිද? මේක වැඩ කරයිද නැති වෙයිද? මේක වැඩ කරයිද නැති වෙයිද? ඔයාලා IT කරා නම් දන්නවා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඇයි ඒක වැඩ කරන්නේ නැති වෙන්න හේතුව? CPU එකට print කියලා දීලා ඊළඟ හිස්තැනේ තියෙන කෙනා CPU එක දන්න කෙනෙක් වෙන්න ඕනේ. දන්න කෙනෙක් වෙන්න ඕනේ. දන්න කෙනෙක් කියන්නේ මේක memory එකක් වෙන්න ඕනේ. memory එකේ කොහේ හරි මෙයා ඉන්න ඕනේ. ඒ කියන්නේ print කියලා නිකම්ම අපි මොකක් හරි වචනයක් නම් දෙන්නේ ඒ වචනේ අර memory එකේ save කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපි මේ print even කියලා දුන්න ගමන් කරන්නේ CPU එක main memory එකට ගිහිල්ලා main memory එකේ මෙහෙම මතක ගබඩාවල් තියෙනවනේ පොඩි පොඩි warehouses පොඩි පොඩි ගබඩා තියෙනවනේ. ඔය දැන් මේ ගබඩාවේ නම අපි හිතමුකෝ x මෙයා y මෙයා දමිදු මොකක් හරි ඔය විදිහට කැමති විදිහට අපිට නම් දෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරද්දී. මෙයා CPU එක ගිහිල්ලා චෙක් කරනවා මේකේ even කියලා කෙනෙක් ඉන්නවද කියලා. even කියලා කෙනෙක් ඉන්නවද කියලා චෙක් කරනවා. හරිද? මෙහෙම දුන්නොත් එන්නේ even කියලා කෙනෙක් memory එකේ ඉන්නවද කියලා මෙයා චෙක් කරනවා. ඒතර memory එකේ even කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. ඒතර මේ ඇත්තටම even කියලා අපි මොකද්ද කරන්න කිව්වේ? even කියන වචනේ print කරන්න කියනවනේ කිව්වේ. වචනේ. even කියන වචනේ තමයි print කරන්න කිව්වේ. වචනේ හින්දා මෙන්න මෙතෙන්ට අපි දාන්න ඕනේ උද්දෘත දෙකක්. හරිද? මේ උද්දෘත දැම්මේ නැත්තම් මේ line එක වැඩ කරන්නේ නැහැ. මෙතන ඉස්සරහට යන්නේ නැහැ. print even කියද්දිත් උද්දෘත ඕනේ. print odd කියද්දිත් උද්දෘත ඕනේ. අනිවාර්යෙන් උද්දෘත ඕනේ. නැත්තම් එතනින් එහාට CPU එකට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. මම හිතනවා if structure එක තේරුමක් එන්න ඇති කියලා. උඩ අපි කියනවා if කියලා. මේවා අපි program කරද්දී හිමින් තේරුම් ගමු. හරි මහා අමාරු දෙයක් නෙමෙයි. මම කියනවා ඔයාලත් එක්ක මම YouTube එකේ free video series එකක් කරනවා කියලා. ඒ video series එකේදී අපි බලමු කොහොමද මේ if කියන එක Python වලින් කරන්නේ. කොහොමද if කියන එක C වලින් කරන්නේ. කොහොමද අපි ඒක Java වලින් කරන්නේ. ඒ ටික අපි පස්සේ ඉගෙන ගමු හිමීට. හරි ඒවා හදිසියක් නැහැ. දැන් හිමීට මේකේ තියෙන පොඩි සංකල්ප ටික තේරුම් ගන්න. මොකද්ද මේ if කියන්නේ? මොකද්ද මේ variable එකක් කියන්නේ? garbage cleaning කියන්නේ මොකද්ද? ඇයි print even කියලා දුන්නාම even එක print වෙන්නේ නැත්තේ? ඇයි උද්දෘත දාන්න ඕනේ? ඔය වගේ පොඩි දේවල් ටික හිතා ගන්න. හරි. එතකොට අපි පළවෙනි ස්ට්‍රක්චර් එක කතා කරලා ඉවරයි. එයාට අපි කියවා if කියලා. එතකොට මේ if එක පාවිච්චි කරේ මොකටද අපි? if කියන එක නා පාවිච්චි කරේ තීරණයක් ගන්න. අපේ භාෂාවෙන් කිව්වොත් තීරණයක්. තීරණයක් ගන්න තමයි පාවිච්චි කරේ. හරි. දෙවෙනි එක. අපි යාට කියනවා loops කියලා. loops. ඊළඟ control structure එකට අපි කියනවා loops කියලා. හරි. මම ඒකටත් උදාහරණයක් දෙන්නම්. නෑ එන්නකො. අපි ඒකට යන්න කලින් තව if එකෙන් උදාහරණයක් කරලා යමු. loop එකට යන්න කලින් if එකෙන් උදාහරණයක් කරමු.
මම කියන්න මේක ලියා ගන්න ඔයාලා. In a stock market application, in a stock market application, stock market කියන්නේ කොටස් වෙළඳපොළ. හරි. There are 4 shareholders. Shareholders 4 දෙනෙක් ඉන්නවලු. For a given company. හරිනේ. පළවෙනි වාක්‍යය වල in a stock market application, there are 4 shareholders for a given company. Their total income should exceed 4 million. Their total income should exceed 4 million. Write a program to check this if the 4 incomes can be obtained as inputs. හරි. මොකද කිව්වේ? අපිට දැන් ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා වැඩ කරද්දී හිතන්නකෝ ඔයාලා සිවිල් ඉන්ජිනියරින් එකක් හරි මොකක් හරි ඔය ස්ටොක් මාකට් එකට අදාළ ශාස්ත්‍රීය රස්සාවක් කරනවා කියලා. හරි හිතන්න නැත්නම් ඔයාලා තනියම කම්පැනි එකක් දැම්මා කියලා. ඔයාලගේ කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර්ස්ලා 4 දෙනෙක් ඉන්නවලු. ෂෙයා හෝල්ඩර්ස්ලා කියන්නේ කවුද කියලා මම දන්නවද කියලා මම හිතනවා. S1, S2, S3, S4 කියලා 4 දෙනෙක් ඉන්නවා. ඔය 4 දෙනාට ඉන්කම් එකක් එනවනේ ෂෙයාර්ස් වලින් මේක I1, I2, I3, I4 කියලා. මම පැහැදිලි කරනවා. හරි අපි තේරුම් ගන්නවා ඉස්සෙල්ලා. මේ 4 එකතුව මේ 4 දෙනාගේ එකතුව 4 මිලියන් වලට වඩා වැඩි වෙන්න ඕනලු. 4 මිලියන් වලට වඩා වැඩි වෙන්න ඕන. එකතුව මොකද වෙන්න ඕනේ? මිලියන 4කට වඩා වැඩි වෙන්න ඕන. ලක්ෂ 40කට වඩා වැඩි වෙන්න ඕන. ඔක තමයි අපිට කරන්න තියෙන්නේ. එතන මේ 4 දෙනා අපිට ඉන්පුට්ස් හැටියට ගන්න පුළුවන්ලු. හරි තේරුම් ගන්න මම හිමින් පොඩි දේවල් හරි මහා දෙයක් නෑ. ඇති දෙයක් නෑ අත්තර. පටන් ගත්තොත් ඉස්සෙල්ලාම අපි ස්ටාර්ට් කරන්න ඕනේ. දැන් මේ ස්ටාර්ට් කරනවා කියන කෑල්ල තියෙනවනේ. මේ ස්ටාර්ට් කරනවා කියන කෑල්ල කරන්න එක එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල එක එක විදි තියෙනවා. හරිද? C වල එක විදිහක් තියෙනවා, Java වල එක විදිහක් තියෙනවා, Python වල විදිහක් නැහැ. ස්ටාර්ට් කරන්න කියලා විදිහක් නැහැ. නිකම්ම දාන්න පුළුවන්. හරි අපිට ඉන්පුට් කරන්න තැන් 4ක් ඕනනේ. ඉන්පුට් කරන්න තැන් 4ක් ඕන. හරි බලන්න. කරන්න හැටි. මම ඉන්පුට් කරන්න තැන් 4ක් ඉස්සෙල්ලා හදා ගන්න. A B C D කියලා අපි හිතමු. A සමානයි B සමානයි C සමානයි D සමානයි බිංදුවයි. අන්න හැදුවා අර දිගට ලියන්න නැතුව කෙටි ක්‍රමයක් පාවිච්චි කරා. මොකද්ද කරේ? මේන් මෙමරි එකේ A කියලා තැනක් හැදුවා, B කියලා තැනක් හැදුවා, C කියලා තැනක් හැදුවා, D කියලා තැනක් හැදුවා. තැන් 4ක් හදාගත්තා. ඒ තැන් 4 හිස් කරා. ඒක තමයි පළවෙනිම වැඩි ප්‍රොසෙස් එක. ඊළඟට මේව හරියට තේරුම් ගන්න ඕන. හරි මේවා එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකකට කන්වර්ට් කරද්දී ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ඉම්ප්ලිමන්ට් කරනකොට මේව කරන්න එක එක විදි තියෙනවා. එතකොට ඒවා හරියට තේරුම් ගන්න ඕන මේක ප්‍රොසෙස් එකක්ද ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා. හරියට තේරුම් ගන්න. ඊළඟට අපි කරන්න ඕන වැඩේ මේ හතරට අපේ ඉන්පුට් 4 දා ගන්න ඕන. එතකොට ඉන්පුට් 1 තියෙනවා මම කෙටියෙන් ලියන ඉන්පුට් 2 තියෙනවා ඉන්පුට් 3 තියෙනවා ඉන්පුට් 4 තියෙනවා. ඔය ටික අරගෙන මම මේ තැන් වලට දා ගන්නවා. A වලට 1 දානවා B වලට 2 C 3 D 4. ඔය විදිහට දා ගන්න. හරි. ඒවා ඉන්පුට්ස්. ඊළඟට මොකද කරන්න ඕනේ? මේ 4 එකතු කරලා තව තැනකට දාගන්න එපා. එකතු කරලා තව තැනකට දාගන්න ඕනේ. ඒ වගේම ඒක විශාලද කුඩාද කියලා බලන්නත් ඕනේ. ඒකින්ද මම මේ කලින් තැනකටම දාගන්නවා තව තැනක් හදා ගන්නවා. සාමාන්‍ය අපිට ඕන තරම් ඉඩ තියෙනවා කම්පියුටර් එකේ වගේ දේවල් කරගන්න. ඒකින්ද මම ඉස්සල්ලාම හදා ගන්නවා sum කියලා එකක් හදලා බිංදුව කරනවා. කැමති නමක් දෙන්න පුළුවන්. හරි. ප්‍රෝග්‍රෑම් මේ මේන් මෙමරි එකේ තැනක් අරන් ඒකට sum කියලා නමක් දෙනවා. නමක් දීලා ඒක හිස් කරනවා. ඊට පස්සේ මම sum වලට දාන්න කියනවා ABCD 4 දෙනාගේ A වල ඉන්න කෙනා එළියට ගන්න, B වල ඉන්න කෙනා එළියට ගන්න, C වල ඉන්න කෙනා එළියට ගන්න, D වල ඉන්න කෙනා එළියට ගන්න. එළියට ගත්තු 4 දෙනාව එකතු කරන්න එන උත්තරේ sum කියන තැනට ගිහින් දාන්න කියලා මම කියනවා. ඒක තමයි අපි දෙන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන් එක. හරි. ඔන්න වැඩේ ඒක කරා. sum කියලා තැනක් හැදුවා ඒක හිස් කරා. A වල තියෙන එක ගත්තා, B වල තියෙන එක ගත්තා, C වල තියෙන එක ගත්තා, D වල තියෙන එක ගත්තා. එකතු කරා එන උත්තරේ sum කියන එකට ගිහිල්ලා දැම්මා.
ඒක තමයි අපි කරේ. ඊළඟට කරන්න ඕන වැඩේ මොකද්ද? මම ටික උඩට යන්න. මේ සම් කියන කෙනා මිලියන 4ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක මිලියන් කියලා ලියවට හරියන්නේ නැහැ. හරි. මෙතන දැනට අවුලක් නැහැ. ප්‍රෝග්‍රෑම් එකේ ලියද්දි මෙතන 4.6ක් ලියන්න ඕනේ. සම් කියන කෙනාව මිලියන 4ට වඩා වැඩි වෙන්න ඕනේ. වැඩිද කියලා නෙමෙයි බලන්න. සම් greater than 4 million. ඒතර එක්ක උත්තරේ මේක. ඔව් වෙනව නැත්තම් නෑ වෙනවනේ. එක්ක සම් කියන කෙනා මිලියන 4ට වඩා වැඩි. එකතුව මිලියන 4ට වඩා වැඩි නැත්තම් අඩුයිනේ. ඒතර මේක if එකක්. මෙතනින් කැඩෙනවනේ කැලි දෙකකට. එක්ක ඔව් වෙනව නැත්තම් නෑ වෙනව. හරි. එහෙනම් අපිට මෙතන තේරෙන්න ඕනේ මෙතන if condition එකක් තියෙනවා කියලා. හරි. මෙතන if condition එකක් තියෙනවා. මෙතන if condition එකක් තියෙනවා. මේකෙන් ඔව් වුණොත් yes වුණොත් උත්තරේ මේකෙන් yes වුණොත් අපි print කරමු good කියලා. ඒකනේ වෙන්න ඕනේ. good වෙනවා. උත්තරේ no වුණොත් print bad. හරි. ඊළඟට ඉවර කරන්න කලින් garbage cleaning අමතක කරමු. දැන් ඒක නෑ කියලා හිතාගන්න. ඒක ඔයාලා දැන් දන්නවනේ garbage cleaning කියලා එකක් තියෙනවා කියලා. දැන් මෙතනින් අපිට සරල වැඩේ ඉවර කරන්න පුළුවන්. හරි. මම garbage cleaning කියන එක මෙතනින් ඉස්සරහට කතා කරන්න හේතුව garbage cleaning ඇත්තටම අපේ මට්ටමේදී අපි පාවිච්චි කරන්නේ නැහැ. يعني ලොකුවට ප්‍රෝග්‍රෑමින් කියන්නේ high performance engineering වගේ දෙයකට යනකොට තමයි පාවිච්චි වෙන්නේ. එතනින් එහාට එතනින් මේ පැත්තේ අපේ මට්ටමේදී ඒක අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ඒක තමයි ABCD කියලා තැන් හතරක් හැදුවා. මේක අනිවාර්යෙන් ඕනේ මේක තේරුම් ගන්න. ඒ හතරට ඉන්පුට් හතර අරගෙන දැම්මා. ඒක තේරුම් ගන්න එක ඉන්පුට් එකක්. මම සම් කියලා තැනක් හදලා ඒක හිස් කරා. ABCD කියන තැන් වල හිටපු හතර දෙනා එළියට ගත්තා. අරගෙන එකතු කරලා ඒක ගිහින් දැම්මා සම් කියන තැනට. එළියට ආවා. ඊට පස්සේ සම් කියන කෙනා මිලියන 4ට වඩා වැඩිද කියලා චෙක් කරා. මේක චෙක් කරන හැටි කියලා දෙන්නම් මම. ඒක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට වෙනස්. කතාව මේකයි. අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි කරන්න ඕනේ ඇල්ගොරිතම් එක. ඇල්ගොරිතම් එක ප්‍රෝග්‍රෑම් එකට කන්වර්ට් කරන එක එච්චර අමාරු නෑ. ඒක අපිට ඉගෙන ගත්තාම පුළුවන්. ඒක මතකෙන් කරන්න තියෙන දෙයක්. Google කරලා හරි කරා ඒක. ප්‍රශ්නයක් නෑ. ඒතර මේක ඔව් වුණොත් අපිට වැඩේ හරි. ඒකෙන් තමයි print good කියනවා. මේක නෑ වුණොත් no වුණොත් print bad කියන අපිට ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි ඉවර කරනවා. මම garbage cleaning කියන process එක ඔතන දැම්මේ නැහැ. හේතුව ඒක අපිට එච්චර දැනට අවශ්‍යතාවයක් නැති නිසා. මම හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති මොකද්ද මේ කියන කතන්දරේ කියලා. හරි. ඒතර අපි if වලින් කරපු දෙවෙනි උදාහරණයක try එකක් දෙන්න. මම ඔක චුට්ටක් වෙලාවක් තියන්නම් බෝඩ් එකේ. තනියම try එකක් දෙන්න. මම ඕකෙන් පස්සේ control structures වල දෙවෙනි කොටස loops කියන එකට යනවා. දැනට අපි මේවා කතා කරන්නේ මෙන්න මේ වගේ කැලියර් එකක් කියනවා if control structure එකක් කියලා. if කියන්නේ මෙහෙම වුණොත් මොකක් වෙයිද? ඔව් වුණොත් මෙහෙම වෙනවා, නෑ වුණොත් මෙහෙම වෙනවා. ඔව් වුණොත් මෙහෙම වෙනවා, නෑ වුණොත් මෙහෙම වෙනවා. ඕකේ තව nested loops කියලා කට්ටිය ඉන්නවා. එක එක කට්ටිය ඉන්නවා. හරි ඕකේ තව එක variations තියෙනවා. ඒ ටික අපි හිමින් පස්සේ කතා කරමු. ඔයාලට මම පැහැදිලිව කියලා දෙන්නම්. programming language එකක් පාවිච්චි කරන්න. මොකද එතකොට ඔයාලට මම ගහන code එක බලාගෙන ඔයාලට තනියම try කරන්න පුළුවන්. එතකොට එන errors අනම්මනම් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඕක ඇඳ ගන්නකෝ. හිතනවා ඉවර ඇති කියලා. මම හිමීට තේරුම් ගන්න. හරි ඔයාලට මේවා තේරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේක ස්කිප් කර බලන්න. අලුත් දේවල් තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න හිමීට. මහදිසියක් නැහැ. හරි. හරි.
ඊළඟට අපි කතා කරන්න යන්නේ ලූප්ස් ගැන. මොනවද මේ ලූප්ස් කියන්නේ? ලූප් එකක් කියන්නේ මොකද්ද සිංහලෙන්? ලූප් එකක් කියන්නේ රවුමක්, වෘත්තයක්. ඒ කියන්නේ මුද්දක් හිතන්න, වලල්ලක් හිතන්න. වලල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් සරල මට්ටමේ ලූප් එකක්. හරි? වලල්ලක්. මේ ලූප් එකක්. හරි? රගෙන ලූප් එකක් කියලා. මම කියන්නේ මේ භාෂාව පැහැදිලි කිරීමක් කරේ. ලූප් එක කියලා කියන්නේ මෙහෙම දෙයක්. හරිද? මම මෙහෙම කියන්නේ. දැන් හිතන්න. ඒකට මම උදාහරණයකින්ම කරන්නම්කෝ. උදාහරණ මම කියනවා. ඔයාලා ලියා ගන්න. මම මේ උදාහරණය පාවිච්චි කරලා ඔයාලට control structures වර්ගයක් තියෙනවා loops කියලා. ඒ loop කියන control structure එක පැහැදිලි කරනවා. Given a certain number අපිට ඉලක්කයක් දීලා තියෙනවලු. We need to find the closest multiple of 5 number. අපිට ඉලක්කමක් දීලා තියෙනවලු. ඒ ඉලක්කමට ළඟම පහේ ගුණාකාරය හොයන්න ඕනලු. Write an algorithm for this using while loop. හරි. මොකද අපිට කරන්න තියෙන්නේ? අපිට ඉලක්කමක් දීලා තියෙනවා. ඒ ඉලක්කමට ළඟින්ම පහලින් ඉලක්කමක් තියෙනවා. අපි හිතමු 12 කියලා. එයාට පහලින් තියෙන ඒ වගේම පහේ ගුණාකාරයක්ුත් වෙන කෙනෙක් හොයන්න කියලා කියනවා. පහේ ගුණාකාරයකුත් වෙන කෙනෙක් හොයන්න කියලා කියනවා. හරි. ඕක කරන්න අපි loops පාවිච්චි කරනවා. බලන්න මම කරන දේ. හරි. හොඳට තේරුම් ගන්න මේ මොකක්ද කියන්නේ කියලා. ස්ටාර්ට් එක එනවා ඒ විදිහට එනවා. ඊට පස්සේ ඉන්පුට් එකක් ලියාගෙන මේක අපි ස්ටාර්ට් කරනවා. අපි වැඩේ ස්ටාර්ට් කරා. ඊට පස්සේ දෙන ඉලක්කම දාගන්න තැනක් අපිට ඕනේ. මම x කියලා තැනක් හදලා ඒක බිඳුව කරනවා. process එකක්. ඊට පස්සේ input එක ගන්නවා. input එක අරගෙන ඒක x ඇතුළට දානවා. input එකක් නිසා සමාන්තර ආශ්‍රාකාර හැඩයක් එනවා. හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? දැන් බලන්න. දැන් තමයි වැඩි. මෙතන තමයි ලූප් එක වලට කියලා දෙන්නේ. දැන් අපි ඉස්සල්ලාම බලන්න ඕනේ මොකද්ද? ඉස්සල්ලාම බලන්න ඕනේ මේ දීලා තියෙන ඉලක්කම පහෙන් බෙදෙනවද කියලා. මම කියන එක හරිනේ. ඉලක්කම පහෙන් බෙදෙනවද කියලා බලන්න ඕනේ. හරි අපි ඒක බලමු. මේක if එකකින් අපිට කර හැකිනේ. x කියන කෙනාව පහෙන් බෙදපුවාම එන උත්තරේ බිඳුවට සමානද කියලා බලන්න. සමානයි කියලා මෙහෙම එකක් දාලා පුළුවන්ද? මදි. දෙකක් ඕනේ. ප්‍රෝග්‍රෑමින් නිසා. if command එකකින් අපිට ඔක චෙක් කරන්න පුළුවන්. yes. අනිත් එක නෝ. හරි. අපි years එක පැත්ත හිතලෙමු ඉස්සල්ලාම. එනවා x පහෙන් බෙදෙනවා. ඉතිරිය බිඳුවට සමානයි. ඒ කියන්නේ x පහේ ගුණාකාරයක්. එහෙනම් අපිට ආයි හොයන්න කෙනෙක් ඕනද? හොයන්න ඕනේ. අපිට ඕනේ යාට පහලින් ඉන්න ළඟම එක්කෙනා හොයන්න ඕනේ. ඒතර එයා තමයි ඒ ඉලක්කම. එතකොට අපි කෙලින්ම කියනවා එයා තමයි උත්තරේ. එතකොට මම කියනවා print x කියලා. මට කියන්න දැන් මේ print x කියලා දුන්නාම මොකද වෙන්නේ? print x කියලා දුන්නාපුවම වෙන්නේ CPU එක මේක කියවලා x කියලා තැනක් මෙතන අර උද්දෘතකම දාලා නැහැනේ. ඒකෙන් හින්දා යා x කියලා තැනක් හොයනවා. මේ main memory එකේ x කියලා තැනක් හොයනවා. හොයලා බලනවා කොහේ හරි ඉන්නවද කියලා. ඉන්නවනේ. අයි අපි කෙනෙක් x කෙනෙක් ගත්තා. එයාව බිඳුව කරලා ඒකට අපි input එක දාගත්තා. දාගත්ත නිසා x අපි ගාව ඉන්නවා. print x කියලා දුන්න ගමන් මේක run වෙලා x වල ඇතුළේ ඉන්න කෙනාව print වෙනවා.
එතෙන්ට යනකම් ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට මෙතනින් ගිහිල්ලා ඉවර කරන්න තියෙන්නේ ඒ වැඩේ. හැබැයි තාම අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? නොවුනොත් මොකද කරන්නේ? නොවුනොත් මොකද කරන්නේ? හරි. අපි හිතමු දැන් මේ ආපු ඉලක්කම 12 කියලා අපි හිතාගත්තේ 12. 12 ආවා. 12 පහෙන් බෙදුනහම ඉතිරියක් තියෙනවා. ඒකින් හින්දා යස් පැත්තට නෙමෙයි යන්නේ නෝ පැත්තට. හරි. 12නේ. 12 නෙමෙයි නම් ඊළඟට අපි කීයද චෙක් කරන්න ඕනේ? 11. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේකට මම මේක චුට්ටක් දැනට මේ හිතලේ උඩින් දාන්න. දැනට චුට්ටක්. මම මේ x ගේ දැනට තියෙන 12නේ. 12න් එකක් අඩු කරනවා. අඩු කරන් ආපහු ඒක x වලටම දානවා. බලන්න මම කරපු වැඩේ මොකද්ද කරේ? අපිට දැන් තිබිච්ච ඉලක්කම අරගෙන ඒ ඉලක්කමෙන් එකක් අඩු කරා. ඉලක්කමෙන් එකක් අඩු කරලා ඒක ආපහු ගිහිල්ලා x වලටම දැම්මා. දැන් මොකද උනේ? දැන් මෙතන ඉන්නේ කවුද? 11. මේ මෙමරි බ්ලොක් එක. හරි. මෙමරි බ්ලොක් එකේ මෙයාට අපි නමක් දීලා තියෙනවා x කියලා. x කියලා නමක් දීලා තියෙනවා. හරි. දැන් මොකද කරන්න ඕන? අපි ආයෙත් මේක චෙක් කරලා නම් හරිනේ. අපි මේ කමාන්ඩ් මේ control structure එක මේ if එක ආයෙ චෙක් කරා නම් හරි. මම එතකොට මෙතනින් අරගෙන ගිහිල්ලා මේක ආපහු මෙතෙන්ට දෙන්න. හරි. දැන් මොකද වෙන්නේ? 11නේ. මෙතෙන්ට එනවා ආපහු 11. 11 පහෙන් බෙදලා බලනවා ඉතිරි කීයද? 1යිනේ. බිංදුවට සමාන නැහැ. නෝ. මෙතෙන්ට එනවා. ආයෙ එකක් අඩු කරනවා 10යි. ආපහු යනවා. පහෙන් බෙදනවා ඉතිරි කීයද? බිංදුව. අන්න හරි. දැන් yes ගිහිලා print වෙලා එන්න එනවා. එතකොට මෙන්න මෙතන තියෙන structure එක. මෙන්න මේක. අපි කියනවා while loop එකක් කියලා. while loop එකක් කියලා අපි කියනවා. හරි. ඔකට අපි කියනවා while loop එකක් කියලා. බලන්න මොකද වෙලා තියෙන්නේ? ආපු පාර තැන් දෙකකට කැඩුනා. එකක් ගිහිල්ලා ඉවර වුණා. අනික මෙතන කැරකි කැරකි ඉන්නවා. මේක ඇතුලේ කැරකි කැරකි ඉන්නවා. මොකක් වෙනකන්ද? මෙතන if එක හරියනකම් හරි වරදිනකම් හරි. හරි. හිතන්න දැන් හරියනකම්වත් නෙමෙයි හරි. මේක හරියනකම්ම වෙනවා කියලා හේකුත් නැහැ. හිතන්න මට ඕන නම් මේක බිඳුවට අසමානයි කියලා හිතන්න පුළුවන් නේ. බිඳුවට අසමානයි කියලා කොහොමද දාන්නේ? ප්‍රෝග්‍රෑමින් වල බිඳුවට අසමානයි කියලා දාන්න මෙන්න මෙහෙම. එතකොට මේ පැත්තට යන්නේ no වුණොත් මෙහාට යන්නේ yes වුණොත්. හරි? අර පැත්තට no යටට එන්නේ yes වුණොත්. එතකොට දැන් මේක මොකද? මේ කන්ඩිෂන් එක හරියනකම් මේක කන්ඩිෂන් එක හරිනම් මේක ඇතුළෙම දුව ඉන්නවා. කන්ඩිෂන් එක වැරදුන ගම එළියට පයින්. කලින් උනේ මොකද්ද? වැරදි වෙලා තියෙනකන් ඇතුළේ දුව ඉන්නවා. හරි ගිය ගමන් එළියට පයින්. ඒතර අපි while එකක් පාවිච්චි කරන්නේ මේ while loops කියන ඒවා පාවිච්චි කරන්නේ කන්ඩිෂන් එකක් එක්ක. ඒ කන්ඩිෂන් එක සම්පූර්ණ වෙනකන් ඒ loop එක ආයේ වැඩ කරනවා. ඉවර වුණාට පස්සේ එළියට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. එතකොට ඔයාට අපි කියනවා loops කියලා. එතකොට ඒක අපි එකක් ඉගෙන ගත්තා while loop කියලා එකක්. තව අපිට ඉගෙන ගන්න තියෙනවා for loop කියලා එකක්. for loop එක ටිකක් මේ වගේ flow chart එකකින් පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒක අපි pseudo code සඳිද්දි මම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්නම්. මම හිතනවා ඔයාලට ඒ උදාහරණේ පැහැදිලි වෙන්න ඇති. මොකද්ද මේ loop structure එකක් කියන්නේ කියලා. මම සරල දේවල් හරි මේවා මහා ලොකුවට තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඔයාලට දැනෙන හැටියට ඔයාලගේ සාමාන්‍ය බුද්ධිය තියෙනවනේ. normal ඔයාලට තේරෙන චූටි දේවල් තේරෙන සාමාන්‍ය දැනීම තියෙනවනේ. ඒ සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා මේවා තේරුම් ගන්න try කරන්න. එතනින් එහාට ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ නම් ගිලමල්ලිලා මේක බොහොම සරලව තේරුම් ගන්න. එතනින් එහාට ලොකු තේරුමක් අවශ්‍ය නැහැ. මේ බේසික්ම දේවල් ටික ඔයාලා දැනගත්තට පස්සේ එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔයාලගේ අනිත් ප්‍රෝග්‍රෑමින් ටික කරගන්න බොහොම ලේසි වෙනවා. අපේ අවසාන බලාපොරොත්තුව එක කියන්නේ හරියට කොහොමද එක ලැන්ග්වේජ් එකකින් ප්‍රෝග්‍රෑමින් කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න එක තමයි මේ මොඩියුල් එකේ අවසාන බලාපොරොත්තුව. ඒක ඉෂ්ට කරගන්න මේක බොහොම සරලව හරියට කතන්දර ටික තේරුම් ගත්තා නම් හොඳටම ඇති. හරි.
බලමු. හරි. තව උදාහරණයක් තියෙනවා එකත් කරමු. මම උදාහරණ කියන්නම් ලියා ගන්න. In a chemical facility, there are two sensors. In a chemical facility, there are two sensors. Chemical facility එක chemical තැන් හදන chemical දේවල් හදන තැනක තියෙනවලු මොකද්ද? sensors දෙකක්. SA කියලා sensor එකක් තියෙනවලු, SB කියලා sensor එකක් තියෙනවලු. ඒ විදිහට sensors දෙකක් තියෙනවලු. ඔය sensors දෙකටම output දෙන්න පුළුවන්ලු බිඳුව හෝ එක හැටියට. digital outputs. ඒව නම් ඔයාලා ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්ත electronics වලට. හරි. SA කියලා කෙනෙක් ඉන්නවා. එයාට එක්ක බිඳුව නැත්තම් එක කියලා output එකක් දෙන්න පුළුවන්. SB කියලා කෙනෙක් ඉන්නවා. එයාටත් බිඳුව එහෙම නැත්තම් එක කියලා output එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා every 5 seconds the input of SA is read. හැම තප්පර 5කටම සැරයක් SAව කියවනවලු. හැම තප්පර 5කටම සැරයක් SAව යාලා කියවනවලු. SAව කියවනවා. කියවලා and if SA is 1 then SB is read. SA එකයි නම් ඊළඟට SBව කියවනවා. SA එකයි නම් ඊළඟට SBව කියවනවලු. If SB is also 1, a warning message should be printed. අයපරක් කියන්න. In a chemical facility there are two sensors, SA and SB. වරහන් ඇතුලේ digital outputs. Every 5 seconds the input of the SA is read and if SA is 1 then SB is also read. If SB is also 1, warning message should be printed. Write an algorithm කියලා කියනවා. හරි. බලන්න. දැන් මොකද වෙන්න ඕනේ? හැම තප්පර 5කටම සැරයක් SAව කියවන්න ඕනලු. හැම තප්පර 5කටම සැරයක් SAව කියවන්න ඕනලු. කියවලා එයා බිඳුව වුණොත් අවුලක් නැහැ. තව තප්පර 5ක් ඉන්නවා. ආයෙ කියවනවා. ආයෙත් බිඳුව එන ආයෙ තප්පර 5ක් ඉඳලා ආයෙ කියවනවා. එතන තමයි ලූප් එක තියෙන්නේ. තේරුණාද? එතන තමයි ලූප් එක තියෙන්නේ. හැබැයි එක වුණොත් SBව කියවන්න ඕනලු. SBත් එක වුණොත් warning message එක print කරන්න ඕන. හරි අපි බලමු. start එක. මේවා තේරුම් ගන්න. හරි මේකක් කොහොමද අපි ඇල්ගොරිතම් එකක් තනියම ඩිසයින් කරන්නේ? තියෙන ප්‍රශ්නයකට ඇල්ගොරිතම් එකක් කොහොමද අපි තනියම ඩිසයින් කරන්න කියන එක තමයි තේරුම් ගන්න ඕන දේ. එතනින් එහාට අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. අපිට ඉන්පුට් දෙකක් තියෙනවානේ. SA SB. ඒතර මට තැන් දෙකක් හදා ගන්න ඕනේ. SA කියලා එකක් හදනවා. SB කියලා තව එකක් හදනවා. ඒවා processors. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි චෙක් කරනවා. SA කියන කෙනා එකට සමානයිද කියලා. ඕකනේ කරන්න ඕනේ. SA කියන කෙනා එකට සමානයිද කියලා චෙක් කරනවා. එතකොට ඒක කරන්න අපි මොකේකින්ද? if structure එකක් දාලා. if එකකින් තමයි චෙක් කරන්න වෙන්නේ. හරි. මේ ගොඩින් දාගන්න. මේ විදිහට. හරි. මට කියන්න SA කියන කෙනා එකට සමාන වුණොත්, ඒ කියන්නේ මේ if එක yes වුණොත් අපි මොකද කරන්න ඕනේ? SBව බලන්න. SBව බලන්න. SB එකයිද කියලා බලන්න ඕනේ. SB එකයිද කියලා බලන්න. හරි? SB එකයිද කියලා බලන්න. SBත් එක වුණොත් මොකද කරන්න ඕනේ? අන්න දැන් ප්‍රශ්නේ එනවා. අපි print කරන්න ඕනේ warning කියලා. අපි print කරන්න ඕනේ warning කියලා අපි වැඩේ end කරනවා. ඕක තමයි කතන්දරය. හරි. දැන් අපි ඔක්කොගෙම years පැතිරිකනේ බලාගෙන ගියේ.
දැන් නෝ පැතිරික වල. නෝ වුණොත් මොකද කරන්න ඕනේ? නෝ වුණොත් මොකද කරන්න ඕනේ? S එක නෙමෙයි, ඒ කියන්නේ S බිඳුවයිනේ. එහෙනම් තව තප්පර 5ක් ඉන්න ඕනේ. ඒතර මම කියනවා wait 5 seconds. තප්පර 5ක් ඉන්න කියනවා. හරි, මේවා එක එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල මේවා ඉම්ප්ලිමන්ට් කරන්න එක එක විදි තියෙනවා. ඒකින්ද ඒක එච්චර වොරි කරගන්න එපා. මොකක්ද ඒ කියන කතාව ලොකුවට හිතා ගන්න එපා. හරි. තප්පර 5ක් ඉන්න කියනවා. ඉඳලා ආපහු එස්සේව චෙක් කරනවා. එකයි නම් අර පැත්තට යනවා, බිඳුවයි නම් ආයෙ මෙතෙන්ට එනවා. තප්පර 5ක් ඉන්නවා. මෙතෙන්ට යනවා, චෙක් කරනවා. නැත්තම් මේක එනවා. හරි නම් අර කියනවා. හරි. මේ ලූප් එක අපි ඇඳලා ඉවරයි. මෙතන මට කියන්න මේක ලූප් එකක්ද? ඒක ලූප් එකක් නෙමෙයි. හරි. ඒක ලූප් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේක yes path එක, මේක no path එක. මෙතන තියෙන්නේ if එකක්. මේක if. මේක while. හරියට තේරුම් ගන්න. මේක if එකක්, මේක while එකක්. මේක no වුණොත් මොකද කියන්නේ? මේක no වුණොත් ආපහු මුලට යන්න බෑ. මේක no වුණොත් ආපහු මුලට යන්න ඕනේ. මම ඒක මෙතෙන්ට කනෙක්ට් කරනවා. ඒක ඇත්තටම හරියටම අපිට ගානේ පැහැදිලි කරලා නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මම හිතනවා ආපහු අර තප්පර වේට් වෙලා ඒව චෙක් කරන්න ගනි කියලා. ඔන්න කතන්දරේ. එතකොට මේ කෑල්ල while එකක්. ඒ while එකේ තීරණය මත වැඩ කරන if එකක්. while එකකුයි if එකකුයි ඔය විදිහට. හරි. මොම සරල කතන්දර දෙකක්. එතකොට ඔය විදිහට අපිට while loop එක කියන එක්කෙනාව පාවිච්චි කරන්න පුළුවන්කම යනවා. එතකොට හරි අපි විතර control structures දෙකක් අද ඉගෙන ගත්තා. මොනවද control structures දෙක? control structures දෙකක් අපි ඉගෙන ගත්තා if සහ while කියලා. එතකොට ගිය සතියේ අදයි ඉගෙන ගත්ත concepts ටික පාවිච්චි කරලා ගිය සතියේ සහ අද ඉගෙන ගත්ත concepts පාවිච්චි කරලා ඔයාලට පුළුවන්කම ලැබෙන්න ඕනේ නංගිලමල්ලිලා දැනට ඔයාලට හම්බෙන ඕනෑම જાතියේ programming algorithm එකක් නිර්මාණය කරන්න. ඕනෑම computational algorithm එකක් හදන්න. ඒ algorithm එක ඔයාලා මොකක් හරි program language එකක් දන්නවනම් ඒ programming language එකකින් implement කරගන්න ඔන්න ඔය දේවල් ටික තමයි ඕනේ. මොනවද ඕන දේවල්? තුනක් කීවා. කොහොමද variable allocation එකක් වෙන්නේ? algorithm එකක් ලියාගන්නේ කොහොමද? algorithm එක හිතන්නේ කොහොමද? ඊට අමතරව algorithm එක flow chart එකකින් නිරූපණය කරන්නේ කොහොමද? අන්තිමට කතා කරා control structures දෙකක් තියෙනවා while loop එකයි for loop එකයි කියලා. ඒ දෙක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි. ඒතර ඔය ටික අපි කතා කරලා ඉවරයි මේ වෙද්දි. එතකොට අද දෙවනි දවසේ අග අපිට තව තියෙන පොඩි පොඩි දේවල් ටිකක් ඒ කියන්නේ කොහොමද අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට එන data ඇත්තටම නවත්ත ගන්නෙ. ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරේ අපේ main memory එකේ තිබිච්ච හිස් ඉඩක්නේ. එතකොට ඔය හිස් ඉඩවල් වල අපි කොහොමද ටිකක් ලොකු එකක් දාගන්නේ? අපි කොහොමද user එකෙන් එකපාර inputs ගොඩක් ගන්නෙ? ඒ වගේ පොඩි පොඩි practical ප්‍රශ්න ටිකක් ඔයාලට එනවා programming කරගෙන යනකොට. හරිද? එතකොට ඒ ටික කොහොමද කරන්න කියලා තව පොඩි කරුණු ටිකක් තියෙනවා කරන්න. ඒ ටික මම ලබන සති දෙක ඇතුලේ කවර් කරලා ඉවර කරනවා. එතකොට ඔයාලට එතනින් ඉස්සරහට යන්න තනියම වුණත් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙයි. ඒකට කලින් මම තව උදාහරණයක් කරන්නම්. උදාහරණයක් කරලා මම නවත්තනවා අදට programming session එක. ඊට පස්සේ ඔයාලා try එකක් දෙන්න. තනියම මේ ටික අපව තේරුම් ගන්න. ඒතර ලබන සතියේ මම data structures කියලා කොටසක් තියෙනවා මේ programming වල. data structures කොහොමද අපි data රඳව ගන්න කියලා කොටසක් තියෙනවා. ඒතර ඔයාලට අවශ්‍ය වෙන data structures දෙකක් තියෙනවා නංගිලා මල්ලිලා. dictionary සහ array කොහොම නැත්නම් array list කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නවා තේරුම් ගන්න ඕනේ. ඒ දෙන්නම ලබන සතියේ කියලා දෙන්න.
ඒතර ලබන සතියේදී මට හිතෙනවා බොහෝ විට අපිට මේ ප්‍රෝග්‍රෑමින් වල ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. එතන ඉස්සරහට අපිට තියෙන්නේ YouTube වීඩියෝ එකක් හැටියට ඉස්සරහට මේ ටික කතා කරන් යන එක. හරි. හරි. විනාඩි 5ක් ගන්න චූටි ඉන්ටර්වල් එකක් මම ඊට පස්සේ ඔයාලට තනියම හදන්න ගානක් දෙන්න. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. හරි. මම ඔයාලට ගාණක් දෙන්නම්. තනියම try කරන්න ගෙදරින්. මම උත්තරේ ඔයාලගේ group එකට දාන්න. මට හිතෙන එක වඩා හොඳ වෙයි කියලා. මම පොඩි වීඩියෝ එකක් කරලා ඒක group එකට දාන්නම්. ඔයාලට මේකෙදිම කියලා දෙන්න නැතුව. හරි. උදාහරණ ඔයාලට මම ගණන් දෙකක් දෙනවා. මේ ටික ලියා ගන්නකො. Q1 පළවෙනි එක. User gives a number x කියලා නම්බර් එකක් දෙනවා. output whether කියන්නේ මොකද්ද? x is prime or not. prime කියන්නේ නම් ගිල මල්ලිලා ප්‍රථමක කියන එක. හරි. ප්‍රථමක කියන්නේ මොනවද? බිඳුවට වැඩි එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන ඉලක්කම් වල අපි නමක් දෙනවා prime numbers කියලා. මොනවද? බිඳුවට වැඩි එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔක ලියා ගන්න විනාඩියක් කරන් මොකද කරන්න ඕනේ? user input එකක් දෙනවා x කියලා. x ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද කියලා තීරණය කරගන්න ක්‍රමයක් හදන්න කියලා තමයි මම කියන්නේ. ඊළඟට කියනවා ඔයාලට මම දෙනවා ඉලක්කම් 5ක්. user gives 5 numbers. ඉලක්කම් 5ක් දෙනවා. හරි? ඉලක්කම් 5ක් දෙනවා. select the even numbers. Select the even numbers and output their total. මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? user ඉලක්කම් 5ක් දෙනවලු. ඉලක්කම් 5ක් input කරන්න යාගාව තියෙනවා. මං ගාව ඉලක්කම් 5ක් තියෙනවා. දැන් ඔයාලා දෙන ඇල්ගොරිතම් එකකින් වෙන්න ඕනේ මම දෙන ඉලක්කම් 5 1 අරගෙන ඒවා ඉස්සල්ලාම ඉරට්ටේද කියලා බලන්න ඕනේ. ඉරට්ටේද කියලා බලන්න ඕනේ. ඉරට්ටේ නම් ඒ ටික එකතු කරන්න ඕනේ. හිතන්නකෝ මේ ඉලක්කම් 5න් 4ක් ඉරට්ටේ කියලා. ඒ 4 දෙනාව එකතු කරලා උත්තරය අවුට්පුට් කරන්න ඕනේ. හරිද? හරි.
රෙස්ට්‍රික්ෂන් එකක් දානවා. රෙස්ට්‍රික්ෂන් එකක් දානවා. මොකද රෙස්ට්‍රික්ෂන් එක කියන්නේ සීමාවක්. හරි. මේකට අනිවාර්යයෙන් ඔයාලගේ උත්තරේ ගැලපෙන්න ඕනේ. එහෙම තමයි ප්‍රෝග්‍රෑමින්. හරි. يعني එයාලා දෙන constraints සීමාවලට අපි හැම වෙලෙම ගැලපෙන්න හදනවා. සීමාව තමයි ඇල්ගොරිතම් එකේ ඉන්පුට් අවුට්පුට් නෙමෙයි මම කියන්නේ. ඉන්පුට් කොටු හරි. මම මෙහෙම කියන්නම්කෝ. මේ වගේ ඉන්පුට් අවුට්පුට් කොටු තියෙන්න පුළුවන් දෙකයි. ඉන්පුට් කොටු තියෙන්න පුළුවන් දෙකයි. ඉන්පුට් අවුට්පුට් කොටු දෙකයි තියෙන්න පුළුවන්. ඒ වගේම එක කොටුවක් ඇතුලේ තියෙන්න පුළුවන් එකයි. ඒ කියන්නේ මෙහෙම ලියන්න බෑ. කොහොමත් මේකෙන් එකක් යනවනේ print එකට. ඒතකොට අපි එක ඉතුරු වෙන inputs ගන්න. ඔයාලට input ගන්න එකේ මෙහෙම ලියන්න බෑ. කොහොමද? A සමානයි i1 B සමානයි i2 එහෙම කියලා i5 වෙනකන් ලියන්න බෑ. ඔයාලට මම ලියන්න කියන්නේ මේ එක ඉන්පුට් එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් එක ලයින් එකක් විතරයි. එක කෝඩ් ලයින් එකක් විතරයි. හරි. එක කෝඩ් ලයින් එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මම මොකද කියන්නේ? ඉන්පුට් අවුට්පුට් කොටු දෙකක් ඔයාලට දෙනවා. හැබැයි කන්ඩිෂන් එකක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒ ඉන්පුට් අවුට්පුට් කොටුවක් ඇතුලේ ලියන්න පුළුවන් එක කෝඩ් ලයින් එකක් විතරයි කියලා. හරි. ඔය දෙක ඔයාලා තනියම ගෙවල් වලින් try කරන්න. කොහොමද ඉලක්කමක් අරගෙන එක ප්‍රථමකයි කියලා බලන්නේ. මේක try කරන්න ඕන ඉලක්කම් 5ක් දෙනවා. ඒකෙන් ඉරට්ටේ සංඛ්‍යා ටික තෝරගෙන ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව හොයන්න ඕනේ. restriction එකක් දාලා තියෙනවා. input output කොටු පාවිච්චි කරන්න තියෙන්නේ දෙකයි. එක කොටුවක ඇතුළෙත් ලියන්න පුළුවන් උපරිම එක කෝඩ් ලයින් එකක් විතරයි. හරි. ඔය දෙක තමයි එක්සස් හෝම්වර්ක් දෙක. තනියම try එකක් දෙන්න. හරි. සතියක් වලට තියෙනවා මම group එකේ උත්තරේ දාන්නම්. try එකක් දෙන්න තනියම කොහොමද මේක හදන්නේ කියලා. හරි. මේක ටිකක් අමාරුයි. මේක කොහොමද කරන්න ඕනේ ඔයාලා? ඉලක්කම අරගෙන ඉස්සලා මේ දෙන ඉලක්කම බලන්න ඕනේ එකෙන් හරි එම ඉලක්කමෙන් හරි බෙදෙනවද කියලා. එහෙම නැත්තම් කරන්න පුළුවන් x කියන ඉලක්කම අරගෙන එකේ ඉඳලා දෙකේ ඉඳලා ඒ ඉලක්කම වෙනකන් තියෙන ඉලක්කම් ඔක්කොම අරගෙන ඒ එකෙන් බෙද බලන්න ඕනේ. මොකේකින් හරි බෙදුනොත් ප්‍රථමක නෑ. බෙදුන්නේ නැත්තම් ප්‍රථමකයි. හරි. ඔය වගේ කතාවක් තියෙන්නේ. Google search කරලා බලන්න ක්‍රම ගොඩක් තියෙනවා. අපි ලබන සතියේ ඔක මම මේක ලබන සතියේ පොඩ්ඩක් පැහැදිලිත් කරන්නම්. try එකක් දෙන්න ගෙදරින් කොහොම හරි ඔකට උත්තරේ හදාගන්න. මේක ලොකු අමාරු දෙයක් නෑ. පුළුවන්. හරි. චර අමාරු දෙයක් නෑ. ඔය දෙක කරන්න. එතකොට ඒක තමයි අපි අද කතා කරලා ඉවර කරේ. එතකොට දැනට අපි variables, garbage cleaning, variable allocation, if, while එහෙම නැත්නම් control structures කියන ටික කතා කරලා ඉවරයි. එතකොට දැන් අපි program එකක් ලියන්න පුළුවන් තත්වයක් උඩ ඉන්නවා. අපිට දැන් තියෙන දැනුම ඇති Python වගේ මොහොම හයිම level language එකක් පාවිච්චි කරලා program එකක් ලියන්න හොඳටම වෙලාව දැනට තියෙන දැනුම ඇති පුළුවන්. හැබැයි C වගේ එකකට ගියොත් අමාරුයි. මොකද ඒ වගේ තියෙන එක conditions අර දැන් මම කිව්වා start වගේ condition එකක් Python වල ලියන්න ඕනේ නැහැ. හැබැයි C වල ඒවා ලියන්න ඕනේ. ඒ වගේ එක අවශ්‍යතාවා තියෙනවා. ඒකින්ද ඒවා ටිකක් කචල් කරදරයි. ඒක නිසා හිමින් අපි කරගෙන මේක හදිස්සියක් නෑ. අපිට කල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අනිත් මොඩියුල්ස් ටික ඔක්කොම ඉවර වුණත් මේ මොඩියුල් එක ඉවර වෙන්නේ නෑ. මේක මම පුළුවන් තරමක් ඉස්සරහට කරගෙන යනවා YouTube series එකක් හැටියට. එතකොට ඔයාලට මේ වැඩේ හිමින් තනියමම කරගන්න ඔයාලට කොහෙටවත් වේදන් නොකර. හරි. එහෙනම් මම අදට programming section එක නවත්තනවා. ගෙවල් වලට පරිස්සමෙන් ඉන්න. කොහෙවත් යන්න දෙන්න එපා. travel restriction එක 7 වෙනිදා අයින් වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. එළියට යන්න එපා. 7 වෙනිදාට කලින් ඕනේ 7 වෙනිදාට පස්සේ මේ වීඩියෝ එකට එන්න. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. 7 වෙනිදාන් පස්සේ වුණත් මේ වීඩියෝ එක අහන වෙලාවෙන් හරි පස්සේ හරි කමන්නේ. ගෙවල් වලට ඉන්න. හොඳට කාලා බීලා ලස්සනට සතුටින් ඉන්න. ඒ වගේම ඔයාලට සිලෙක්ෂන් එකදී මේ දවස්වල කැම්පස් සිලෙක්ෂන් එක ඒක හරියට හිතලා බලලා ගන්න හොඳම තීරණය ගන්න ඔයාලගේ ජීවිතේ.
අවුරුදු 40ක් 50ක් තීරණය කරන තීරණයක් ඕක. හරියට හිතලා බලලා තීරණය කරන්න. එහෙනම් මම නවත්තන්නම් මේ අද දවසේ වැඩ ටික. ආයිබෝන් කට්ටියට පරිස්සමෙන් ගෙවල් වලට ලයින්.